ධර්ම දේශනාව අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්තැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. බුදුදහමේ යථාර්ථය පිළිබඳව කතා කෙරෙන දහම් කරුණු වටහා දෙන එළිදරව්ව වැඩසටහනේ ආරම්භයයි මේ. සතියක් සාර්ථකව එළඹෙන සතිය සාර්ථක කරගන්න, එහි අරමුණු ඉටු කරගන්නට, යහපත් ලෙස ඒ සතිය අරඹන්නට ඔබ සූදානමින් නිින්දට යන්නට සූදානම්ව තිබෙන වේලාවේ අප සූදානම් වෙනවා ඒ අනාගතය සාර්ථක කර ගැනීම සඳහා දැහැමි මඟ යථාර්ථවත් ලෙස වටහාගෙන ඒ මඟ යන්නට දහම් කරුණු නිින්දට යාමට පෙර ඔබට වටහා දෙන්නට. සුබිනත්නි, ඔබ සියලු දෙනාම මේ වැඩසටහනට ගෙවුණු සති දෙක පුරාවට ලබා දුන් ප්‍රතිචාර පිළිබඳව අපි අතිශයින්ම සතුටටපත් වුණා. සෑහීමකටපත් වුණා. බෞද්ධාගමික බැතිමතුන් පමණක් නොව ඉස්ලාමීය බැතිමතුන් පවා මේ වැඩසටහන නරඹා බොහොම ප්‍රශංසාවෙන් යුතුව ඒට ප්‍රතිචාර දක්වා තිබුණා. ඒට බොහොම ස්තුතියි. ඒ වගේම අද මේ වැඩසටහනට එකතු වෙන ඔබ සියලු දෙනාටම මතක් කරන්නට ඕනේ පෙර සතිවල අත්දැකීම් සහ මේ වැඩසටහනේ ආකෘතිය පිළිබඳව ඔබට යමක් පවසන්නට ඕනේ. ඔබ දන්නවා මේ හෙළිදරව්ව වැඩසටහන ඔස්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති අවසරයි පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ නාහිමියන් දහම් කරුණු ගෙනෙනවා. අප নমස්කාර පූර්වක ආරාධනා කරනවා කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති අවසරයි පූජ්‍ය බෙලිගල මීමුරේ ධම්මවංශ නාහිමියන්ට දහම් කරුණු අපට වටහා දෙන්නට. අවසරයි අපේ හඳුරන්නේ. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मुखदं धम्मස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතා බුද්ධල කම්පස්සේ යතා පස්සේ මරීචිකං එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන තස්සති තී. මේ මොහොතේ මෙම නාලිකාව සමග සම්බන්ධ වෙමින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් ඔබගේ සැනසීම සඳහා දේශනා කර වදාළා වූ දහම් කරුණකට සවන් දීම සඳහා සෝදානම් වෙන ධර්මයට ලැබි ධර්මයේ තුලින් සැනසීම සොයන ධර්මයේ යන්න සජීවී දෙයක් වශයෙන් සලකනු ලබන සදහවර පින්නතුනි, තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කර වදාරන ලද ධර්මයන් පවත්වාගෙන යාමේ පහසුව සඳහා කිසියම් ආකාරයක වර්ගීකරණයට ලක්කොට තිබෙනවා. ඒ අනුව ඔබ සවන් දෙන දීඝනිකාය කියලා කියන්නේ පිටු 70ක් 80ක් තරම් දිග සූත්‍ර දේශනා. මජ්ක්‍ධිම කියන එකෙන් කියන්නේ
ඊතරම් දිග නැති මධ්‍යම ප්‍රමාණය. අනේ වගේ අරුත් ගන්නවා තිබෙන්නේද ඒ දේශනාවල ආකාරයන්. මෙහි පවතින තවත් පිටකයක් තමයි කුද්දක නිකාය කියන එක. මේ කුද්දක නිකායේ පවතිනවා ගාථා 423ක් ඇතුළත් දහම් අවවාද සමූහයක්. දැනට වසර 50කට 60කට පමණ පෙර ඇතැම්හු මේ සලකනු ලැබුවේ බෞද්ධයාගේ අත්පොත වශයෙන්. ඒට හේතුවකුත් තිබෙනවා. ඒ තමයි ඕනෑම ගැටලුවකදී ඕනෑම ප්‍රශ්නයකදී ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව අවශ්‍ය කරන්නා වූ අවවාද අනුශාසනාවන් මේ සතර පද ගාථා තුල අඩංගු වී තිබීම. එසේ සිත සනසා ගැනීම සඳහා යමෙක් ලෞකික අර්ථයෙන් මේවා යොදාගෙන තිබෙන්නට පුළුවන්. නමුත් අප මෙම ගාථා රත්නයන් දකින්නේ ලෞකික අර්ථයේ ඉක්මා ගියා වූ ලෝකෝත්තර අර්ථය ඇතුළත් බුදු පියාණන් වහන්සේ වදාළ සියලු දහම් කුළු ගැන්වීමට සමත් ගාථා රත්නයන් වශයෙන් එක ගාථාවක් තුළ පවා එක ගාථා පදයක් තුළ පවා උන්වහන්සේ එලි කරන්නට බලාපොරොත්තු වන දේ සැඟවී තිබෙනවා. වටහා ගන්නා අයට, තේරුම් ගන්නා නොපුළුවන් අයට ඒ තේරුම් ගැනීම පහසු වෙනවා. මේ සැඟවුණ අරුත් තේරුම් ගැනීමේදී පළමුව මූලික දහම් කරුණු පිළිබඳ අවබෝධයක් තියෙනවා. නැසෙනම් මේ ගාථා වල අර්ථය පරිවර්තනය කරගනු ලබන්නේ Tamanගේ අදහස් වලට අනුව. ලෞකික වශයෙන් බලන ආකාරයට. එබඳු ගාථා අදහස් ඉදිරිපත් කරන ආකාරය අප අතමන් තුලින් දැක පවා තිබෙනවා. ධම්මපදයයි කීවාට ඔබට මේ වැටහෙන්නේ නැත්නම් තවත් නමක් නාමයට ඉදිරිපත් කරන්නම්. ඔබ පාසල් අධ්‍යාපනයේදී හෝ පෙරෙන් අධ්‍යාපනයේදී හෝ නැසෙනම් වෙනත් පොතපත කියවීමේදී හෝ සද්ධර්ම රත්නාවලිය කියලා තිබෙනවාද? ඔබේ ළමා කාලයට යන්න ඕනෑම කෙනෙක් එවිට ඔබට අමතක නොවන කතා කිහිපයක් තිබෙනවා. පටාචාරා, තිසා ගෞතමී, අඟුලිමාල, අනිත්‍ය ගන්න කුමාරයා ආදී වශයෙන් අන්නේ කතා තමයි අට කතාවන් කියලා කියන්නේ. ඒ ගාථාවන් වලට අදාළ නිදානයන් විස්තර කරපු කතා තමයි ඊයේ තියෙන වෙනම. වර්තමානයේ නම් සමහර විට සද්ධර්ම සාගරේ නැමැති නමින් නැත්නම් සද්ධර්ම භාණ්ඩාගාරයේ නමින් මේ ගාථාව සමග ගාථාවට අදාළ වූ කෙටි සිදුවීමුත් විස්තර කරලා තිබෙනවා. දැන් අප මෙබඳු ධර්ම දේශනාවක් කරන්නට යාමේදී අතීත කතාව විස්තර කරන්න දිගු කාලයක් ගන්නෙ නැහැ. ඒ කතාවේ අපට යම් අදාළත්වයක් තිබුණොත් ඒ අදාළත්වය පැහැදිලි කිරීම සඳහා නම් අප යම් කරුණක් ඉදිරිපත් කරાવી. අප මෙහිදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ එදායේ ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දුන්න අවවාදය ඕන් ක්‍රියාවට නැගුවාසේ අදටත් ඒ ධම්මාවාද පිළිපදින්න කැමති අයට ඒ අවවාදය පැහැදිලි කර දීමයි අපි කරන්න කල්පනා කරන්නේ.
මෙවැයින් මේ තවත් න්‍යායක්. දැන් සූත්‍ර දේශනාවක් ගත්තා, මේ සූත්‍ර දේශනාවේ අඩංගු පාඩයන් පිළිවෙලින් විස්තර කරමින් යන්න ඕනේ. නමුත් මේ ගාථාව තුලත් ඒ බඳුම කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඇතැම් විට අපට සවන් දෙන ඔබ අප විසින් කරන ලද මෙබඳු ගාථාවන් ඇතුළත් ධර්ම දේශනාවන් ශ්‍රවණය කළාය වෙන්න පුළුවන්. එවිට ගාථාවක අර්ථ පැහැදිලි කරමින් පැයක්, ඇතැම් විට පැය දෙකක්, ඇතැම් විට පැය 4ක් පවා අපි ගත කරපු අවස්ථාවන් තිබෙන බව මගේ මතකයේ තිබෙනවා. කෙසේ වෙතත් මා පෞද්ගලික දන්නා කරුණක් තමයි මෙබඳු ප්‍රසිද්ධ ධර්මදේශනාවක් මේ ඉදිරිපත් කර ගාථා ආශ්‍රයෙන් මීට පෙර අප කර නැති බව. එබැවින් ආධුනික අයටත් ධර්මය අසා පුරුදු අයටත් මේ ගාථාවෙන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරුණ ප්‍රයෝජනවත් වේවි, ඒ වගේම නැවුම් වේවි. තිලෝර බුදු පියාණන් වහන්සේගෙන් ධර්මාවවාද ලබා ගන්නා වූ ස්වාමීන් වහන්සේලා පමණක් නෙමෙයි ගිහි සමාජයත් අවවාද ලබාගෙන තිබෙනවා. නිදහස් ජීවිතයක් ගත කරන්න, අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න Tamanට සුදුසු තැනට යනවා. කර්මස්ථාන කියන වචනිකුත් භාවිතා කළා වුණාට ඒ වර්තමානාර්ථයෙන් භාවිතා වෙනවාදයි යන්න මට සැකයක් තිබෙනවා. එදා කමඨහන් කියන වචනෙන් පෙන්වන්නේ නිවීම අරමුණු කර ගැනීමට ලැබෙනා වූ අවවාදයක් වශයෙන්. නමුත් වර්තමානයේහි ඒ වචනේ භාවිතා වෙනු ලබන්නේ තමන්ගේ සිතට වෙනත් අරමුණු එන්ට නොදී තබා ගැනීම සඳහා වඩන්නා වූ අරමුණක් වශයෙන්. මේ දෙකක් වේ හැකි මගේ කල්පනාව නම්. කෙසේ වෙතත් ඒ පිළිබඳව අපි ඉදිරියේදී කරුණු පැහැදිලි කරන්නට බලමු. නැත්තම් කරුණු පැහැදිලි කරමු. දැන් මෙසේ වැඩම කළා වූ මේ ස්වාමින් වහන්සේලාට අදාළ කටයුත්ත සම්පූර්ණ කරගන්න ලැබුණේ නැහැ. එබැවින් උන්වහන්සේලා යලිත් ධම්මාවාදයක් ලබා ගැනීම සඳහා ආපසු වෙනවා. බලන්න මේ ස්වාභාවික සිද්ධීන් බුදුරජාණන් වහන්සේ ආපසු පැහැදිලි කර දෙමින් ඔවුන් විදර්ශනාවට යොමු කොට තිබෙන ආකාරය. හරිම රසවත් ඇත්තටම කියනවා නම්. ලෝකේ තියෙන ඕනෑම දෙයකින් බුදුරජාණන් වහන්සේට මේ ධහම පැහැදිලි කිරීමේ හැකියාව තිබී තිබෙන බව මේ උපමා ඔස්සේ අවධානය යොමු කරන විට පැහැදිලි වෙන දෙයක්. ඒකට වෙනම ධම් න්‍යායක් කියලා තිබිලා නැහැ. ඕනෑම දෙයක්. විදුලියක්, ගංගාවක්, කුණාටුවක්, මලමිණියක්, බෝට්ටුවක්, සර්පෙක්, රාජකුමාරයෙක්, ඒ ඕනෑම දෙයක්. ඒ ඕනෑම දෙයක් තුළ උන්වහන්සේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන දේ වටහා දීමේ මනා හැකියාවක් උන්වහන්සේට තිබෙනවා. මානම් දකින්නේ මේ ලෝකේ ජීවත් වන අතර උපමා කීමට සමතෙක් බුදුරජාණන් වහන්සේ තරම් පහළ වෙන්නේ නැති බවයි. අප බුදු පියාණන් වහන්සේගේ උපමා පමණක් නොව තවත් මේ ලෝකෙට උපමා කරුවන්ගේ කතා කියවලා තිබෙනවා. ඒ බුදු පියාණන් වහන්සේගේ මේ ඉදිරිපත් කිරීමෙන් ලැබෙන සුන්දරත්වය එවයින් ලබා ගන්නට බෑ. කිසියම් පාඩමක් තියෙනවා හැම එකකම පුංචි පාඩමක්. නමුත් ලෝකෝත්තර ගණේ පාඩම් හොයන්න හරි අමාරුයි. බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම් වල පවතින්නේ සිත නිවෙන දුක්වලට හේතු තමන්ගේ සිතින් බැහැරව යන පුදුමාකාර මඟ පෙන්වීමක්.
දැන් මේ ස්වාමීන් වහන්සේලා දකිනවා කරුණු දෙකක්. එකක් තමයි උන්වහන්සේලා වඩින අතරමඟදී වැස්සකට මුහුණ දෙනවා. මේ වැස්සට මුහුණ දුන්නාම වැහි බිඳු වැටිලා ජලයේ බුබුලු හැදිලා ප්‍රශ්නයකින් බිඳී යනවා දකින්න. උන්වහන්සේලා පිළිබඳ අවධානයක් යොමු කරලා තියෙන බව පෙන්නනවා. ඒ වගේම තව ටිකක් දුර යද්දී උණුසුම් මොහතක හිරු රැස් පතිත වන විට හිරු රැස් නිසා නලියමින් උඩට එන මිරිඟුව මරීච කියලා කතා කරන පාලි භාෂාවේ මිරිඟුවක් දැක තිබෙනවා. ඔබත් මේ දැක ඇති විශේෂ උණුසුම් අවස්ථාවල මේ දෙක සිතෙහි රඳවාගෙන තමයි බුදුරජාණන් වහන්සේ වෙත මේ වික්ෂුන් වහන්සේලා පිරිසෙන්නේ. පැමිණ උන්වහන්සේට වැඳ ආචාර කොට පසක සිටමින් තමා දුටු දේ උන්වහන්සේට පැහැදිලි කරන්න ඇති. මුලින් දුන්නා වූ අවවාදයෙන් ප්‍රතිඵල ලබා ගන්නට බැරි වුණා වූ මේ අයට මේ අතරමඟදී දුටු කාරණා දෙක අවශ්‍ය අවවාදය ලබා ගැනීම සඳහා දුකින් අත මිදීම සඳහා මනාව උපයෝගී වී තිබෙන බව අපට ඒ ගාථා පදයෙන් ඉදිරිපත් කරන්න හදන කරුණ වැටහෙන විට පැහැදිලි වෙනවා. නමුත් මේ ගාථාවන්ගෙන් කියන අරුත් විවරණය කිරීමේදී අපි දකිනවා ඇතැම් විට ඒවායේ පෙන්වන ක්ෂණික ස්වභාවය අතහැර දමන බව. එහෙම නැත්නම් ඒවා දිවු කලක් වශයෙන් පෙන්වා තිබෙන බව. උදාහරණයක් වශයෙන් මෙම ගාථාව සිතුවම් සහිතව පවතින අපේ රටේ යම් ග්‍රන්ථයක ඒ සිතුවම් පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න පොත පෙරලා පුළුවනි නම් මෞකසින් දිහිවි මරණයටපත් වී සිර ඇට සැකිල්ලක් වශයෙන් පත් වෙන තත්ත්වය දක්වා කරුණු ටිකක් ඒන් පැහැදිලි කරන්න උත්සාහ කර තිබෙන බවයි මා දකින්නේ. ඒ වගේම දිය බුබුලක බිඳී යාම මේ ජීවිතයට උපමා කරලා තියෙන බව. නමුත් ජීවිතය අවුරුදු 80ක් 90ක් දිය බුබුල මොහොතකින් ඇති වෙන දෙයක්. මේ දෙකේ සමානාත්මයක් තියනවාද? මානන් දකින්නේ නැහැ සමාන බව. එබැවින් ඊට වඩා සියුම් නුවණකින් යුක්තව මේ ගාථාවෙන් ජනිත කරන්න බලාපොරොත්තු වෙන අරුත අප වටහා ගන්නට අවශ්‍ය වෙනවා. කුමක්ද මේ ගාථා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ? යතා බුබ්බුලකං පස්සේ යම්සේ ඔබට දිය බුබුලක හට ගැනීම සහ නැසීම එහි පවතිනා වූ ශ්‍රණික ස්වභාවය එහි පවතිනා වූ ඉතුරු නැතුව බිඳෙන ස්වභාවය සහ ඒ තුළ බුබුලක් වශයෙන් තිබුණාට එහි ඇති තුච්ඡ බව හේවත් කිසිවක් නැති ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නේ. යථාපස්සේ මාරීචිකං පොතපත සඳහන් කරනු ලබනවා නියං සමයන්ට පිපාසිත මුවන් ඈතින් පෙනෙනා වූ මිරිඟුව පසුපස ජලය සොයා යනවායි කියලා. ඈතට පෙනෙනවා මිරිඟුව ජලය වගේ. ළඟට කොහින් බලනකොට ඒහා සමාන දුරක් ඈතින් පෙන්වන ඇරුණාම ඒ ඈතට පෙනෙන දේ තුළ නැති බව. මේ මා දැක තිබෙන ආකාරයක් ඔබට කියන්නම්.
වර්තමානයේ. ඇතැම් විට අප බස් රථවලින් ගමන් යනවා. ඔබ දන්නවා ඇති පූජ්‍යපක්ෂය වශයෙන් අප නිරන්තරයෙන් සිටින්නේ ඉදිරි පෙළ කියන එක. අනිත් අයට නොපෙනෙන දෙයක් මා දකින්නවා ඔය විශේෂයෙන් කාපට් දු කෙලින් පාරවල සමතලා පාරවල. කිලෝමීටර් කාලකට පමණ එහායින් ජලය සහිතව පෙනෙන්නේ. පාර පෙනෙන්නේ ජලය වගේ. වැස්සක් වැටිලා වගේ. ඒ කිලෝමීටර් කාල ගිහින් බැලුවම තවත් ඒ වගේ කාලකින් පේනවා ඇරුණාම එතන වතුරක් පෙනෙන්නේ නැහැ. ආවදුතු මිරිඟුවේ සජීවී උපමාවයයි. යතා යම්සේ පස්සේ මරීචිකං මිරිඟුවක්සේ දකින්න පුළුවන්ද? එවං ලෝකං අවික්ඛන්තං. මෙන්න මෙහෙම ලකෙනෙකුට ලෝකය බලන්න පුළුවන් නම් ඒ බලන පුද්ගලයා මරුගේ සීමාව ඉක්මවා යනවා. මාරයාට සීමාව තමයි ජාති ජරා ව්‍යාධි ශෝක මරණ. ඔහු දකින්නේ මච්චු රාජා නපස්සති. මරු දකින්නේ නැහැ කියලා කියනවා. එසේනම් මෙම ගාථාවේ පවතින නිවන් මඟ නොවේද? නිවන් මඟ නම් ඒ අප පැහැදිලි කර ගැනීම සඳහා ඒ කතාවට අදාළ නැත්නම් මේ බලන ආකාරයට අදාළ සිදුවීම තේරුම් ගන්න ඕන නේද? මොකක්ද මේ දිය බබුලකට උපමා කරලා බලන්න කියන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. එබැවින් මේ ගාථාව ගැඹුරු ධර්ම විවරණයක් සහිත ගාථාවක් වශයෙන් අපි දකිනවා. බබුල උපමාවට ගන්න. වහා ඉපද නැසෙනවා. මේ ඉපද නැසෙනවා කියන්නේ මව් කුසින් බිහි ජීවිතාවසානයේ මේ ආම නම් එයට වහායයි යෙදිය හැකිද? නැහැකි. පෙර ධර්මදේශනාවලදී මා ඔබට ඉදිරිපත් කර වදනක් පවතිනවා ඒකකය. ඒකකය කියන එක මිනුම් සඳහා භාවිතා වන දෙයක්. මම මේ ගනු ලබන්නේ එක කියන අර්ථයෙන්. තිලවුරු බුදු පියාණන් වහන්සේගේ දහම් පැහැදිලි කිරීමේදී අවුරුදු 80ක් 90ක් 100ක් ගත වන මේ ජීවිතය පුංචි ඒකක වලට බෙදා තිබෙනවා. දැන් ජීවිතේ එකක් නම් අවුරුදු 80යි. මාස නම් එතකොට 960ක් වෙනවා. ඒ වගේ තව එහාට දින ගත්තාම තව 30න් වැඩි කරලා සති ගත්තාම තව 4න් වැඩි කරලා පැය ගත්තාම 24න් වැඩි කරලා ඕන තරම් මේ සංඛ්‍යාව විශාල කරගන්න පුළුවන්. ඒකකේ අනුකුමක්ද? අපි හිතමුකෝ කිලෝමීටර් 100ක් දුර යනවා බස් රථයක් කියලා. ආරම්භක බස් රථයේ හිටපු අයම කිලෝමීටර් 100ක් අවසානයේ එතන සිටිනවා කියලා හිතමු ඔක්කොම. බස් රථය එතෙන්ට ගොස් තිබෙනවා. බස් රථයේ එකවර ගියාද? ධාවනය වූවාද? අපිට ගන්න පුළුවන් මෙහෙම දෙයක්. බස් රථයේ වරකට ධාවනය වන්නේ එක රවුමයි. රවුම් සංඛ්‍යාවෙන් ගණන් හදලා බැලුවොත් රවුම් ලක්ෂයක් හරි දසලක්ෂයක් හරි ගිහින් තමයි ගමන කෙලවර කරලා තිබෙන්නේ. එවිට කිලෝමීටර් 100ක ගමනේ ඒකකේ එක රවුමක්. අන්න ඒ වගේ ඔබ ජීවත් වන ඔබේ ජීවිතේ ඔබට අවුරුදු මාස සති දවස් වශයෙන් පෙනෙන්න පුළුවන්. දවසක් ඔබට තව පෙනෙන්න පුළුවන් පැය 24ක් කියලා. තව මිනිත්තු වශයෙන් පෙනෙන්න පුළුවන්. තව තත්පර වශයෙන් පෙනෙන්න පුළුවන්. මේ සියල්ල ඉක්මවා යන සියුම් ඒකකයක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. සැබවින්ම කියනවා නම් අප ඉපදී මිය යනු ලබන්නේ ජීවිතේ එක් වතාවක් පමණක් නොවේ. අපට පෙනෙන්නේ මව් කුසෙන් බිහිවීම උපත සහ ජීවිතාවසානයේ මිය යාම. අප මේවට කියන්නේ සම්මුති මරණ කියලා. පටාචාරාවට හෝ කිසాగෞතමියට කරුණ පැහැදිලි කරන බුදු පියාණන් වහන්සේ වදාරන වදනක පවතිනවා නැගණිය ඔබගත් අරමුණේසේමය.
ලෝකෙහි ශනික මරණත් සම්තති මරණත් හැර කිසිවක් නැත. ලෝකෙහි කිව්වම ඔබට මතක් වන්නේම ඔබ භූගෝල විද්‍යාව ඉගෙන ගත්ත නැත්නම් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්ත ලෝකය. නමුත් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ආදාරණ ලෝකය නෙවෙයි. එවං ලෝකං අවෙක්ඛන්තං. මෙහෙම ලෝකේ බලන්න කියලා තියෙනවා. ඒ මෙහෙම ලෝකේ බලන්න කියලා තියෙන ලෝකයේ කොයි වගේ එකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. එවිට මෙන්න මේ වචන ටිකක් තියෙනවා තේරුම් ගන්න. අපේ ජීවිතය පිළිබඳ විග්‍රහයේදී පවතිනවා ස්කන්ධ ධාතු ආයතන කියලා පැවැත්මක් අපි ළඟ. මෙන්න ස්කන්ධ ධාතු ආයතනයන් තේරුම් ගන්න විට තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකය සහ ඒ ලෝකයට අයත් සහ ලෝකයේ උත්තරීතර කියන වෙනස හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒ ලෝකයට අයත් කියන එකට කියන්නේ ලෞකික කියලා. ඒ ලෝකයේ උත්තරීතර බවට කියන්නේ ලෝකෝත්තර කියලා. වැරදි අර්ථකථනයක් ගත්තාම ලෝකයේ මෙහෙ සහ ලෝකෝත්තර ලෝකයේ නතර. එහෙමත් අදහස් දක්වන අය අදහස් දරන අය අපට හමු වී පවතිනවා. අප මේ වටහා නොගෙන මේ මිරිඟුව සහ දිය බුබුල ලෙස බලන්න පුළුවන් ආකාරයට යන්න බෑ. ස්කන්ධ කියන්නේ ස්කන්ධ කන්ද කියනවා සමූහයන්ට නමක්. ඒ ස්කන්ධ වලට මුලින් තව වචනයක් එකතු වෙනවා පහක් කියලා පංචස්කන්ධ කියලා කියනවා. පංචස්කන්ධයේ පටන්ම මේ සමාජය අර්ථකථනය කරගන්නේ වැරදි ආකාරයට නම් මේ ගාථාවට සජීවී බවක් ලබා දෙන්නේ කෙසේද? ඇතැම්හු මේ සමාජයට ප්‍රකාශ කරමින් ඉන්නවා මේ කයටයි පංචස්කන්ධය කියන්නේ කියලා. කය පංචස්කන්ධය නම් දෙවියන්ට, ප්‍රේතයින්ට, රූපී අරූපී බඹතල උපන් අයට කන බොන නැත්නම් ආහාර ලබා දී පෝෂණය කරන ආහාර කියන්නේ දන කබලින්ක ආහාර නැත්නම් කන බොන හපන ආහාර ලබා දී පෝෂණය කරන සිරුර නැහැ. තිරසන් සතුන්ට වගේ අරුණහම. එතකොට ඒ සතුන් කොහොමද ජීවත් වෙන්නේ? ඕපාතික ප්‍රතිසන්දියක ඉන්න දෙවියෝ කොහොමද ජීවත් වෙන්නේ? එතකොට වුණට පංචස්කන්ධයක් නැතිද? මා දකින්නේ නම් සතර අපායේ සිට අරූපී බඹතලය දක්වා උපත ලබන 31 තලය තුලම කයක් ඇතුව හෝ කයක් නැතිව නොසේනම් රළුව හෝ සියුම්ම මේ පංචස්කන්ධ කියන ධර්මතාවය පවතින බවයි. පංචස්කන්ධ කියන ධර්මතාවය පවතින බවයි. එබැවින් නිර්වෘල්ලය තේරුම් ගන්න වෙනවා. පංච කියන්නේ පහක්, ස්කන්ධ කියන්නේ සමූහයන්. සමූහයන් පහක්. ඔබ දන්නවාද? තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ලෝකයට සසර දුකින් මිදීමේ ධර්ම දේශනා කිරීමේදී ඒට පාදක කොට ගත්තේ පංචස්කන්ධය සහ පංචස්කන්ධී ඉදීම වැරීම බව. බලන්න මේ ගාථාව යෝචේ වස්ස සතං ජීවේ. කිසියම් පුද්ගලෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. අපස්සං උදයව්‍යං නොදක මොනවද? මේ ස්කන්ධ පහක හට ගැනීම කියන ධර්මතාවය නොදක. ඒක ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. ඒකහං ජීවිතං සේයෝ. ඔහු එක දවසක් එක මොහොතක් ජීවත් වෙනවාද? එක
එක දවසක් පස්සතෝ උද්‍යව්‍යං ස්කන්ධ පහක ඉදීම මැරීම නොනින් දැකලා ඒක ශ්‍රේෂ්ඨයි කියලා තිබෙනවා. සංයුත නිකායේ කියන ධර්ම ග්‍රන්ථයේහි ඛණ්ඩක වර්ගය කියලා කොටසක් තියෙනවා. සම්පූර්ණම දේශනාම පවතින ස්කන්ධ පිළිබඳව. අපනම් තේරුම් අරන් තියෙන දෙයක් තමයි කෙනෙක් මේ සංසාරගත දුක්ඛෙන් අත මිදීමට අවශ්‍ය නම් තිලෝගුරු බුදු පියාණන් වහන්සේ ස්කන්ධ පංචකයේ මූලික කොටගෙන දේශනා කළා වූ ධහම ඔහුට වැටහෙන්නට ඕන. ස්කන්ධ පංචකයේ මූලික කොට නොගත්තා වූ ධහමකුත් පවතිනවා. ඒ සුචරිතේ හැසිරීම පමණයි. උත්තිච්ඡේ අපමජ්ජය ධම්මං සුචරිතං චරේ. තව ගාථා පද දෙකක්. නැගී සිටින්න අප්‍රමාද වෙන්න. කුමක් සඳහාද? ධර්මයේ සහ සුචරිතෙහි හැසිරීමට. මතක තබා ගන්න මේ දෙක එකක් නෙවෙයි කියන එක. ධම්මං චරේ සුචරිතං චරේ. ධර්මයේ නැතුව කෙනෙකුට සුචරිතේ හැසිරෙන්න පුළුවන්. ධර්මයේ හැසිරෙන කෙනා නියත වශයෙන්ම සුචරිතෙත් හැසිරෙනවා. එතකොට එසේ මේ සමාජය ධර්මයේ නොමැතිව සුචරිතයේ හැසිරීමේ ක්‍රමෝපායක් අනුගමනය කරනු ලබනවා. පංචිල් රකින්නවා, සිල් අටසිල් රකින්නවා, සම්පදා සිල් රකින්නවා ආදී වශයෙන් සංවර වෙනවා කියලා කියන්නේ මේ සුචරිතයේ හැසිරීම. පාපයෙන් බැහැර වෙනවා. විනයක් අනුගමනය කරනු ලබනවා ශික්ෂාපද. නමුත් මතක තබා ගන්න. ඒ සුචරිතයේ හැසිරීම ධර්මයේ හැසිරීම නෙවෙයි. ඒ වගේම ඒ සුචරිතයේ හැසිරීමට පාදක වන්නේ ස්කන්ධ පංචකය නෙවෙයි. පුද්ගලයායි. ස්කන්ධ පංචකය සම්බන්ධයෙන් මේ රටේ පවතින ජනප්‍රිය ඉගැන්වීමක් ඔබට කටපාඩම් නැතයි මා හිතනවා. නැසෙනම් නවකීන් වශයෙන් ආසා දැනගන්න. ඛණ්ඩේසු ජායමානේසු ජීයමානේසු මීයමානේසු. හොඳ ලස්සන වචන ටිකක් තියෙනවා. ස්කන්ධයන් උපදින කල්හි, දිරණ කල්හි, මෙයන කල්හි. කල්හි කියවම අවුරුදු 100ක් 1000ක් එහෙම නෙවෙයි. කනේ කනේතං ක්ෂණය කියන එක අපිට අසුරු ගසන සනක් වශයෙන් ගන්න පුළුවනි. තත්පරයකින් 1000න් 100න් පංගුවක් තරම් වගේ. ක්ෂණයක් ක්ෂණයක් පාසාම තං ඔබද ජයසීච්ච ජීයසේච්ච නියසේච්ච උපදිනවා දිරනවා මේ යනවා. දැන් අපේ ඒකකය මේ වරක් ඉපදී දිරා මේ යන ස්කන්ධ පංචකය නම් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව සෑම දෙනාම තුළම හටගනු ලබන්නේ මෙයයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මදේශනයට දුකින් අත මිදෙන ධර්මදේශනයට පාදක වී තිබෙන්නේ මේ ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව ගිහි පැවිදි ભેදයෙන් තොරව සෑම දෙනා තුළම උපදින්නා වූ ස්කන්ධ පංචකය නම් වූ සියුම් ධර්මතාවයයි. මේ සියුම් ධර්මතාවය අප තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා පමණක් නෙවෙයි. ඒ වරදවාගෙන තියෙන ආකාරයත් වටහා ගන්න වෙනවා. එබැවින් මා අර ස්කන්ධ පංචස්කන්ධය කියන්නේ කය කියන අයට කියනවා කරුණා කරලා අදහස අතහරින්න. එහෙම දහමක් ත්‍රිපිටකේ නැහැ. කය උදව් කොටගෙන පවතින ආ වූ ශක්ති විශේෂයකට ස්කන්ධ පංචකය කියලා කියන්නේ. කය ඇතැම් විට සිත හැරදමා මේ යනවා. මුත කලෙබරේ කියලා අපි කියන්නේ. ඒ කලෙබරේ කියන කොටස පංචස්කන්ධය නෙවෙයි. ඒ පාලනය කළා වූ, ඒ මගින් වැඩගත්තා වූ, ඒ මගින් පස්දර පිනීමට භාවිතා වුණා වූ, ඒ තුළ පැවතුනා වූ ඒ මේවන් වලට ඉවත් වී තිබෙන බලවේගයටයි පංචස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධය
කෙරෙන්නා වූ කර්තව්‍යයන් පහක් මුල් කොටගෙන මේ නාමකරණය කර තිබෙනවා. මේ අපි ඉදිරි ධර්ම දේශනා සඳහා පාදක වන බැවින් වටහා ගැනීම අවශ්‍ය බැවින් සරලව විග්‍රහ කරමු. මේ තමයි මා දකින ආකාරයට අභිධර්මය. තවත් අභිධර්මයක් පවතිනවා ලෝකේ. නමුත් මා ඇයි එහෙම පවසන්නේ? ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ආදී වශයෙන් අපිට නෑදෑකම් වලින් පුද්ගලයෝ වෙන් කරන්න පුළුවන්. නමුත් ඒ හැමදෙනා තුළම උපදින්නේ ස්කන්ධ පහක් නම් ඒක හැමදෙනාටම පොදු ධර්මතාවයක් නෙවෙයිද? තිලෝක බුදු පියාණන් වහන්සේ කතා කළේ ස්කන්ධ පහක් ගැන නම් ඔබ ළඟ ස්කන්ධ පහ තිබෙන විට ඒ ඔබට කියන බණක් නවන්නේද? පුද්ගල ස්වභාවයේ ඉක්මවාගේ මේ ධහම. මේදී අපි තේරුම් ගත යුතු වැදගත් කරුණක් පවතිනවා. පුද්ගලෙක් වශයෙන් අපි එක්කෙනෙක්. නමුත් අපි ආයතන වශයෙන් හයක්. ඒ කියන්නේ අපට අපේ සිරුර තුළ අරමුණු ගන්න පුළුවන්. සතුට විඳින්නට පුළුවන් ආකාර හයක් තිබෙනවා. ඒ තමයි ඇස රූප, කන ශබ්ද, නාසය ගන්ධ, දිව රස, කයට ස්පර්ශ, සිතට අරමුණු. දිවා රාත්‍රී දෙකේ අප කරන්නේ මේ අරමුණු දොරවල් 6ට ආйти එක අරමුණක් සමග කටයුතු කරන එක. වැඩ කරනවා නම් අපි ඒකට කාය වචන සිත කියනවා, නැත්නම් පංචද්වාරය කියලා කියනවා. නිහඬව සිටිනවා නම් අපි මනෝද්වාරය කියලා කියනවා. පස්දර වසාගෙන නිින්දට ගිය විට මනෝද්වාරය අප නොදැන ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි අපි හීන පේනවායි කියලා කියන්නේ. ඒත් සිතුවිලි පහළ වීම සිදු වෙන්නේ. අතරක් නැතුව නිරන්තරයෙන් උපන් දවසේ සිට මියාන දවස් දක්වා මේ සිතුවිලි පරම්පරාවේ අඛණ්ඩ ප්‍රයත්න සිදු වෙනවා. ඇතැම් විට අප ඒවා සිහියෙන් ඉන්න විට දන්නවා. දැඩි නින්දේදී අප නොදන්නේ ඒවා සිහිය ආවිත කියන්න මතක නැතිවා විනා පහළ වීමක් නැති නිසා නොවේ. අපි කයෙන් කරපු සියලුම ක්‍රියාකලාපයන් අපි ආසා පරිදි කය නිහඬව තබාගෙන සිතින් කරනු ලබනවා. සිහින පෙනෙනවා කියන එකේ තේරුම ඒකයි. මෙසේ අපේ කය සිත සමග එකතුව කටයුතු නොකරන වෙලාවක් නැහැ. මේ කයට ලැබෙනා වූ ජීවි බව, ප්‍රාණවත් බව, සත්පුරුෂ බව, අසත්පුරුෂ බව කියන මේ වෙනස්කම් කය නිසාම ලැබෙන දෙයක් නොව ඒ කය පාලනය කරන්නට එතනට ආරූඪ වෙන්නා වූ සිත සහ හිතේ තිබෙන දේවල් නිසා සිදුවෙන දෙයක්. ඒ සිතේ දුෂ්ට ලක්ෂණ තියෙන විට අපි ඒ පුද්ගලයා අසත්පුරුෂයෙක් කියලා කියනවා. ඒ සිතේ යහපත් ලක්ෂණ තිබෙන විට අපි ඒ පුද්ගලයා සත්පුරුෂයෙක් කියලා කියනවා. මියගිය මොහොතකදී සත්පුරුෂයාගේ කයත් අසත්පුරුෂයාගේ කයත් එක හා සමානයි, නිහඬයි. එහෙනම් මේ සත්පුරුෂ භාවය අසත්පුරුෂ භාවය පවතින්නේ කයේ නොව ඒ කය පාලනය කරන්නා වූ හැඟීම් විශේෂයන් නිසා බව ඔබට තේරුම් ගන්න පුළුවන් නැති. දැන් අපි ඉන්ද්‍රයන් 6ක් ගත්තා. ඉන්ද්‍රයන් 6ට ගන්නා වූ අරමුණු 6ක් ගත්තා. දැන් මේ එක අරමුණක් මුල් කොටගෙන අපි තේරුම් ගන්න වෙනවා හට ගැනීම සහ මරණය. එවිට අරමුණෙන් අරමුණට හට ගැනීමක් සහ මරණයක්. එබඳු මරණයක් අපි ළඟ දැන් සිදු වෙනවා. එසේවත් අපි ඒ දන්නේ නැහැ. අපිට අනුමාන වශයෙන් හිතන්න පුළුවන්කමක් තියෙන්නේ මෙහෙමයි. සතුටින් ඉන්නවා, එකවර ශෝකී අරමුණකට හේතුවක් උපදිනවා, අපි සතුට සෝදාගෙන ගොස් ශෝකයෙන් බරිත වෙනවා. ශෝකයෙන් ඉන්නවා, සන්තෝෂ වෙන්න පුළුවන් අරමුණක් ආරංචියක් වශයෙන් ලැබෙනවා. ශෝකේ ඉවත් වී ගොස් සන්තෝෂය උපදිනවා. එතන අපට වෙනසක් අතරක් පෙනෙනවා වුණාට මේක මෙසේ ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා, උපදිනවා, මැරෙනවා කියන එක තේරුම් ගන්න වෙනවා. මේ ක්ෂණික ස්වභාවය අපි තේරුම් ගැනීමේදී පොතපත ඔබට කියා දී තිබෙනවා. දේශනාවලදී ඔබ සවන් දී තිබෙනවා. පංචස්කන්ධයක ඉදීම මැරීම වශයෙන්.
ඒක ඔබ නම් කරලා තිබෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක් වශයෙන්. ඒ ඔබගේ ඉගෙනගෙන තිබෙනවා සතර නාමස්කන්ධය සහ රූපස්කන්ධය වශයෙන්. පංචස්කන්ධය කියන්නේ ශරීරය කිව්වා වාගේම පංචස්කන්ධය කියන්නේ රූපයයි ස්ථිතයි කියන දෙකත් හරිද වැරදිදයි තේරුම් ගැනීම ඔබ සතු දෙයක්. මොකද වැරදුන තැනකින් එහාට ධර්මයේ ගෙන යන්න බෑ, ප්‍රතිඵල ලබන්නට බෑ. කතා කර කර ඉන්න පුළුවන්. ප්‍රායෝගිකව වන්නේ නැහැ. මේ පැහැදිලි කිරීම සඳහා මා ගන්නා වූ කරුණක් තිබෙනවා. ඒ තමයි බුදු සමයේ ඉගැන්වෙන්නේ තණ්හාව නැති කරන්න. තණ්හාවේ ප්‍රභේද විග්‍රහ කරගෙන යනකොට පළමුවෙන්ම පවතින්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. අප මේ කතා කරන ලෝකයට භව විභව තණ්හා අවශ්‍ය නැති බැවින් සහ කාලේ නැති බැවින් අපි මේ දෙක පසකින් තබනවා. අවශ්‍ය මොහොතක අපි මේ පිළිබඳ විග්‍රහයක් එබඳු අය සිටිනවා නම් හෝ ඒ තේරුම් ගැනීමට ඉදිරියේදී පැහැදිලි කරන්න කල්පනා කරනවා. එවිට අපට ඉතිරි වන්නේ කාම තණ්හා කියන එක. කුමක්ද කාම තණ්හා කියලා කියන්නේ? කාම ලෝක අපාය 4යි, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක 6යි. අපායේ දුක් පවතිනවා, මිනිස් ලෝකේ සැප දුක් පවතිනවා, දිව්‍ය ලෝකේ සැප පවතිනවා. කාම කැමැති පරිදි මිනිසුන් වශයෙන් ඉඳමින් කැමැති පරිදි අරමුණු රසය විඳීමේදී ඒ කැමැති පරිදි විඳින්නට අවශ්‍ය අනාගත ලෝකයක් නිර්මාණය වීම තමයි මේ කාම ලෝක කියලා කියන්නේ. ඒ කාම ලෝකයේ සැපතට තියෙන තණ්හාව කාම තණ්හාව. කැමැති ආකාරය. කාම ලෝකේ මොනවටද අපි කැමති? අපි කැමති කාම ලෝකේ රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට සහ මනෝද්වාරයන්ට. එවිට අපි රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම සහ ධම්මකාම කියලා කියනවා. කාම කියන වචනේ අපි අයින් කරලා අපි වෙන වචනයක් එතෙන්ට යොදාගනිමු. රූපේදී රූප තණ්හා, ශබ්දේදී ශබ්ද තණ්හා, ගන්ධේදී ගන්ධ තණ්හා, රසේදී රස තණ්හා, පොට්ටබ්බේදී පොට්ටබ්බ තණ්හා, ධම්මේදී ධම්ම තණ්හා. හය ආකාර තණ්හාවක් නේද? එතකොට රූප තණ්හා කියන එකේ තේරුම ඇසට හම් වෙන රූපයක් කෙරෙහි තියෙන මුලාව, ඇල්ම. ශබ්ද තණ්හා කියන එකේ තේරුම ශබ්දයේ මිහිරියා මිහිරි වශයෙන් නැතිවෙනා වූ ඇලීම ගැටීම. ගන්ධ තණ්හා කියන එකේ තේරුම ගන්ධයට ඇති ඇල්ම සහ දුර්ගන්ධයට ඇති අප්‍රිය බව නිසා ඇති වෙන මුලාව. මෙසේ ඔබට තේරෙනවාද රූප, ශබ්ද, ගන්ධ, රස කියන්නේ ద్వාරවල් 6න් ගන්නා වූ 6 ආකාර අරමුණු වලට තියෙන මුලාව කියලා. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ පවතින පාඩයක් ගත්තම සෝත ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උප්පජ්ජති නිවිසමානෝ නිවිසති පහියමානෝ පහියති. කනයි මේ ලෝකේ ප්‍රිය සහ මිහිරි ස්වභාවයෙන් පවතින්නේ. ඒ කනේ තණ්හාව හට ගන්නවා නම් හටගන්නේ එත්තේසා තණ්හාය උප්පජ්ජමානෝ උපදින්නේ. නිවිසමානෝ නිවිසති වාසය කරනවා නම් වාසය කරන්නේ. පහියමානෝ පහියති ප්‍රහීන වෙනවා නම් ප්‍රහීන වෙන්නේ. එතකොට ඒකට ශබ්ද තණ්හාව උපදිනවා, වාසය කරනවා, කන ඉතුරු වෙලා තණ්හාව ප්‍රහීන වෙන්නත් පුළුවෙනි. දැන් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ තණ්හා නැති කරන්න ඕන නේද? ඒ තණ්හා නැති කරන්නට ඇස කන නාසය දිවකය සහයව අරමුණට හොඳ අවබෝධ කරගන්න ඕන නේද? ඒ මොහොතේ ඒ අරමුණ සමග නෙවෙයිද මේ තණ්හාව උපදින්නේ? ඒ මොහොතේ නෙවෙයිද තණ්හාව අවබෝධ කරගෙන නැති කරන්න ඕන? සයයිද තණ්හාව නැති කිරීම සඳහා සය ආකාර අරමුණු ගන්න මොහොතේදී ඒවා පිළිබඳව සැලකිලිමත් විය යුතු නැද්ද? දැන් බලන්න. රූප කියන්නේ ශරීරය නම්. වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම නම්. පංචස්කන්ධේ රූප ශරීරය වූ විට අර ඉන්ද්‍රියන් හයෙන් ගන්නා වූ අරමුණු වල සය ආකාර තණ්හාවන් නැති කරන්නේ කෙසේද? ඔබට වඩාත් තේරුම් ගැනීමට අවශ්‍ය බැවින් මා මේ සවිස්තරව ඉදිරිපත් කරනු ලබන්නේ. එබැවින් අටවිසි රූපේ විග්‍රහ කිරීමේදී ලබා ගන්නා වූ
පඨවි ආපෝ තේජෝ වායු හතර සහ උපාදාය රූප 24 මුල් කොට ගත්තා වූ මේ රූප විග්‍රහය පංචස්කන්ධ විග්‍රහයේදී පසකින් තබන්න. ඒ අටවිසි රූප විග්‍රහයයි. පංචස්කන්ධ රූප වේදී රූපය anu ඇසට හමු වන රූපය ඇසට හමු වන ඉදිරියේ තියෙන රූපය නිසා ඇස තුළ පහළ වෙන්නා වූ අපි එකට කියනවා ප්‍රතිබිම්බ කියලා. පාලි භාෂාවේ බිම්බ කියන්නේ ඉදිරියෙන් තියෙන රූපයට. ඒහා සමාන ප්‍රතිරූපයක් ඇසේ පහළ වෙන විට ප්‍රතිබිම්බ. කනට නාසයට දිවට කයටත් තේරුම් ගන්න වෙනවා බාහිර තියෙන ඕනෑම දෙයක් හඳුනා ගැනීම සඳහා ඔබේ පංචද්වාරයේ උදව්වෙන් ඔබේ සිත තුළ ඒ බඳු රූපයක්, ශබ්ද රූපයක්, ගන්ධ රූපයක් පහළ වෙන්නට ඕන. ඒක රූප රූපේ වුණාම රූපයක් වෙනවා, ශබ්ද රූපේ වුණාම ශබ්දයක් වෙනවා, ගන්ධ රූපේ වුණාම ගන්ධයක් වෙනවා, රස රූපේ රසයක් වෙනවා දිව නිසා. දැන් කල්පනා කරලා බලන්න. අපේ ආස්වාදයේදී, අපේ සතුටේදී, අපේ වින්දනයේදී ඒ රූපේ නොවේද ඔබ විඳින්නේ කියලා තේරුම් කරගන්න බලන්න. ඔබට රූපයක් පෙනෙන විට ඔබ ඇසට හමු වෙන රූපය විඳිනවාද? ඔබේ ශරීරය විඳිනවාද? ඔබට රසයක් දැනෙන විට ඔබ දිව උදව්වෙන් රසය විඳිනවාද? ශරීරය විඳිනවාද? මා ඔබට ඉදිරිපත් කරන්නම් පාඩයක්. චත්තාරෝ මහා භූතා පච්චා රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය. රූපස්කන්ධය කියන්නේ මොකක්ද කියලා පෙන්වලා තියෙනවා. ඉදිරියෙන් තිබෙන්නා වූ ඔබේ ඇසට ගෝචර වෙන්නා වූ ඕනෑම ද්‍රව්‍යයක්. චත්තාරෝ මහා භූතා, හතර මහා භූත. ප්‍රත්‍ය වෙනවා. හේතු වෙනවා. ඔබට ඔබේ මව පෙනෙනවා කියලා හිතන්න. ඔබට ඔබේ හතුරෙක් පෙනෙනවායි කියලා කියන්නේ. ඒ ඉදිරියෙන් තිබෙන්නා වූ රූප. මේ නිසා ඒ රූපයේ ස්වභාවයක්, ඒ බඳු හැඩයක්. කඩපත වලින් ඔබට ඔබේ ශරීරයේ පෙනෙනාසේ රූප ස්වභාවයක්, රූප ස්වරූපයක්, රූප රූපයක් ඔබේ ඇස තුළ පහළ වෙනවා. රූපේ anu එය නොවේද? රූප රූපේ anu එය නොවේද? එය මුල් කොටගෙන නොවේද ඔබ වේදනාවන් විඳින්නේ? එය මුල් කොටගෙන නොවේද ඔබ සංඥාවෙන් හඳුනන්නේ? එය මුල් කොටගෙන නොවේද ඔබ සංඛාරයෙන් දැනෙන්නේ? එය මුල් කොටගෙන නොවේද ඔබ විඥාණයෙන් හඳුනාගන්නේ? මෙසේ ඇස නිසා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්, කන නිසා ශබ්ද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්, නාසය නිසා ගන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්, දිව නිසා රස රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්, කය නිසා පොට්ටබ්බ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්, සහ මනෝද්වාරය නිසා මනෝ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහක්. හය ආකාර ස්කන්ධ පංචකයන් හට ගන්නවා නොවේද? මේ ස්කන්ධ පංචකේ හටගැනීමේ වේගය අපට කියන්න බෑ. අපට දැනෙන්නේ යමක් හිතේ නැති වුනහම ඒක නැති වුණා කියන්නයි. ඔබ දිබු කල්පනාවක හිටියයි කියලා හිතන්න. ඔබ පුටුවක වාඩි වෙමින් හිටියේ. ඔබට දැන් වර්තමාන මොහොතේ සිහිය එනවා. ඒ කියන්නේ අර ස්කන්ධ පහ ඇත්තේ නැති වුණ නිසානේ වර්තමාන මොහොතේ සිහිය එන්නේ. අනිත් වගේ අපට තිබුණ දෙයක් හිතේ නැති වෙනකොට ඒක නැති වී යන බව තේරෙනවා තව එකක් උපන් නිසා. මෙසේ මේ හටගත් ස්නේහයෙන් නැති වී යන හැකියාව මිනිසා ලබාගත්තා වූ භාග්යක් වශයෙන් මා දකිනු ලබන්නේ. අවාසනාවකට වැරදි පැත්තට පරිහරණය කරන්න ගියාපුවම ඒක අභාග්‍යයක් බවට පත් වෙනවා. ඔය ගම්බදව තිබෙනවා සියුම් පත්‍ර විශේෂයක්. ඇතැම් විට ඉලුක් නැත්තම් ලෙව් එහෙම කියලාත් කියනවා. පොඩ්ඩ බැරි වුණොත් අත කැපෙනවා. ඒ වැරදි පැත්තට ගත්ත නිසා. සිහියක් නොවනට අත කැපෙනවා. අන්න ඒ වගේ මේ ශරණයකින් ඉපදී නැසෙන ස්වභාවය තරම් භාග්යක් වටිනා දෙයක්. නැත්නම් දුකින් ගැලවීමට සහායකට ගත හැකි තවත් දෙයක් නැහැ. අවාසනාවකට එවදු සිදුවීමක් සිදු වෙන බවට තේරුම් ගැනීමක් මේ සමාජයේ නැහැ. දැන් බලන්න ඕනෑම මොහොතක මේ ජීවත් වීමේදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් නේද හටගන්නේ. දැන් මුළු ජීවිතේම මොහොතින් මොහොත ස්කන්ධ පංචකයක ඉදීම වැරීමක් නේද? දැන් ළමා කාලේ ඉඳලා ගත කරපු එකම ස්කන්ධයක්වත් දැන් නැහැ.
හෙට දවසේ පහළ වෙන එකම ස්කන්ධයක්වත් දැන් නැහැ. දැන් තියෙන්නේ දැන් මනෝද්වාරය හෝ පස්දර නිසා පස්දරෙන් එකක් නිසා හෝ පහළ වෙන්නා වූ මේ අරමුණු මුල් කොට ගත්තා වූ ස්කන්ධ පහ නේද? දැන් මේ ස්කන්ධ පහ ඉදීම මැරීම නොදැන සහ දැන කියන එකේ වෙනස කොහොමද? නොදැන ගත කරනවා නම් 100ක් වැඩක් නැහැ, දැනගෙන ගත කරනවා නම් ශ්‍රේෂ්ඨයිද? මොකද්ද නොදැන කියන්නේ? අන්න ඔය බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙන ධර්මයන්හිදී තවත් සූත්‍ර දෙකක් මා උපයෝගී කරගන්න ලැබුණා විස්තර නොකරාට මේ වචනේ පැහැදිලි කිරීම සඳහා. එකට කියනවා සක්කාය සූත්‍රය කියලා. අනිකට කියනවා ධම්මදින්නා සූත්‍රය කියලා. ඉඩකඩක් ලැබුණ දවසක අවශ්‍ය නම් මේ එකක් පැහැදිලි වේවි. ධම්මදින්නා රහත් මෙහෙණිය ළඟට එන්නේ එතුමියගේ ගිහි ස්වාමි පුරුෂයා. එවිදින් ඇගේ දැනුම පරීක්ෂා කරනු ලබනවා. ඒ දැනුම පරීක්ෂා කිරීමේදී මෙන්න මෙහෙම විසාක එතුමන්ගේ නම ප්‍රශ්නයක් විමසනු ලබනවා. ආර්යයනි සක්කාය කියලා කියනවා කොමකින්ද කොහොමද සක්කාය කියලා කියන්නේ? අර මේ කය පංචස්කන්ධය කියන අයට ඇහෙන්නයි මම මේ කියන්නේ. විසාකේනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය කියලා කියනවා. දැන් එතකොට පඨවි ආපෝ තේජෝ වායු හතර එකට අයිතිද? ඒ මොහොතේ ඇහැට හමු වෙන රූපය මුල් කොටගෙන, කනට හමු වෙන ශබ්දය මුල් කොටගෙන, නාසයට හමු වෙන ගන්ධය මුල් කොටගෙන, ඒ හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නා වූ චෛතසික සමූහයට නෙමෙයි රූප වේදනා සංඥා සංකාර කියන්නේ. ඒක සක්කාය. ඕනෑම එකක් සක්කායද? ඇසට නම් රූපය, ඒ රූපේ මිහිරියා මිහිරි වශයෙන් විඳින එක වේදනාව, මිහිරිවත් හඳුනන එක සංඥාව, මිහිරි නම් ඒකට ඇලෙනවා, මිහිරි නම් ගැටෙනවා ඒකට සංකාරය. මේ සිදුවීම දැනගන්නවා විඥානය. මේ විඥානය කියන එක පිළිබඳව විශේෂයෙන් තේරුම් ගන්න වෙනවා. ඒක සූත්‍ර දේශනාවල පවතින වැඩක් නැති දෙයක් වශයෙන් කියන්නේ යමක් කළගත නොහැකි දෙයක් වශයෙන්. මා මේක සඳහා පැහැදිලි කරලා තිබෙනා වචනයක් එහෙයියෙක් කියලා. එහෙයිය කියන්නේ ඕන දෙයකට එහෙයි කියන කෙනාටනේ. තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. රජතුමා වදකයාට නියම කරොත් ඔහු මරා දමන්න කියලා නොමරන්නට හේතු ඉදිරිපත් කරන එකේ තේරුමක් නැහැ. මරණ දමනයි කරන්න ඕන. අන්න ඒ වගේ විඥානයේ සිදුවෙන දේ තමයි ඒ මොහොතේ සිදුවෙන දේ ඒ ආකාරයෙන් දැන ගැනීම. හරිද වැරදිද හොඳද නරකද ප්‍රඥාවෙන්ද විඥාණයෙන්ද සංඥාවෙන්ද වදගත් නැහැ. එබැවින් ඒ මොහොතේ සිදුවෙන ඕනෑම කාරණයක් ඒ ආකාරයෙන් වටහා ගැනීමේ හැකියාවට තමයි විඥාන කියන්නේ. විඥාන කියන්නේ තවත් චෛතසිකයක් කරුණාම මෙහෙන් එහාට යන හෝ දෙයක් හෝ ආත්මයක් නොවන බවත් තේරුම් ගන්න වෙනවා. අපේ සමහර අය කතා කරන්නේ මරුණා විඥානයක් යනවා කියලා. එහාට පරම්පරාවක්. ඒ විඥානය දෙයක් කොට ගත්ත විඥානවාදී ස්වභාවය. වේදනා කියන්නේ චෛතසිකයක් නම් ඒක හටගත්ත ගමන් නැසෙනවා නම් විඥාන කියන්නේ චෛතසිකයක් ඒකත් කර්තව්‍ය කරලා උත්පාද තිතිබංග. උපදිනවා මොහතකින් අවශ්‍ය කර්තව්‍ය කළා නැසෙනවා. දැන් තේරුම් ගන්න. එවිට සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහනම් ඇස නිසා සක්කාය පහළ විය හැකියි. කන නිසා සක්කාය පහළ විය හැකියි. නාසය නිසා සක්කාය පහළ විය හැකියි. දිව නිසා සක්කාය පහළ විය හැකියි. කාය නිසා සක්කාය පහළ විය හැකියි. කුමක්ද දිට්ඨි කියන්නේ? අන්න ධම්මදින්නාව පැහැදිලි කර වදාරනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීම සක්කාය දිට්ඨියයි. ඔබ පාසල් අධ්‍යාපනයේ සිට සක්කාය දිට්ඨිය කියන වචනේ පාඩම් කරගෙන ඇති. ඒකට මගේ ආත්ම කියන අර්ථයක් අරන් නැති. නමුත් ඔබට වැටහෙනවද පංචස්කන්ධය ආත්ම කොට ගැනීම එවිට නිත්‍ය සුඛාත්ම කියන මුලාවට අහු වෙනවා. ඒ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. පංච උපාදානස්කන්ධයටයි සක්කාය දිට්ඨිය කියන්නේ කියලා. පංච උපාදානස්කන්ධේ මම ඉන්නේ කියලා තේරුම් ගන්න වෙනවා. දැන් මේ මම සංකල්පය තව ටිකක් තේරුම් ගන්න වෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? අපි පිළිගත්තත් නැතත් ස්කන්ධ පහ හට ගන්නවා, දිරනවා, මැරෙනවා. ඒ හට ගන්න, දිරන, මැරෙන ස්වභාවය තුල
අපි ඇති කර ගන්නා වූ අස්වාභාවිකත්වය කුමක්ද? මුලාව කුමක්ද? අන්න එතන තමයි සසරට ගැට ගැහෙන තැන, සසර බන්ධනේ බැඳෙන තැන සහ සසරේ අපට වැරදුන තැන. ඒ හටගන්නා පවතින නැසෙන ස්වභාවයේ අමතක කොට හට ගැනීම අපි අල්ලා ගැනීමකට ලක් කරනු ලබනවා. බාර ගැනීමට ලක් කරනු ලබනවා. ඇලීමකට ලක් කරනු ලබනවා. ගැටීමකට ලක් කරනු ලබනවා. මේ ඇලීම හෝ ගැටීම කියන දෙකෙන් එකකට ලක් වෙනකොට එතන අල්ලා ගැනීමක් සිදු වෙනවා. එවිට මුලාව. එවිට ඇලීම සහ මුලාව එක පක්ෂයක් ගන්නවා, ගැටීම සහ මුලාව එක පක්ෂයක් ගන්නවා. දැන් අර ඇතිවීම නැතිවීම අමතක වුණා. මේකට තමයි කියන්නේ පින්නතුනේ පංචස්කන්ධයේ ඇති වෙන නැති වෙන ස්කන්ධ පංචකය ඇති වී නැති වෙන බව අමතක කොට අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා. දැන් අනිත්‍ය දේ නිට්ටය කොට ගත්තොත් දෙවනුවට එන කාරණේ තමයි ඒක සුඛ වෙන එක. සුඛකට ගත්තොත් දෙවනුවට එන කාර්යය තමයි ආත්ම වෙන එක. එවිට නිට්ටය සුඛ ආත්ම තිබෙන්නේ බාහිර ලෝකයේ තියෙන ද්‍රව්‍ය සංඛ්‍යාත ලෝකයේද ඔබට පස්දරින් හෝ මනෝද්වාරයෙන් අරමුණක් ගන්නා විට ඒ අරමුණ සමගද බැඳී පවතින්නේ. බලන්න අපි කොතරම් දුරට එන්න ඕනද කියලා. ඔබ සහභාගී වෙන අවමගුල් උත්සවයේදී ඔබට අනිත්‍ය මතක් වෙන්න කෙනෙක් මේ ගියාපම නේද? ඒ මෙයාමට නේද ඔබ තාමත් අනිත්‍ය කියා ඉන්නේ. ඔබ සතු දෙයක් කැඩී බිඳී ගියාපම එයට නේද ඔබ අනිත්‍ය කියලා කියන්නේ. එහෙම ඇතිවීමක් නැතිවීමක් සිදු වෙනවා තමයි. ඒක බෞද්ධයින් පමණක් නෙවෙයි සත්‍ය ලෝකවාසී ඕනෑම දෙයක් දන්න දෙයක්. නමුත් මේ බුදුවරයෙක් ලෝට පහළ වී සොයා ගන්නා වූ අනිත්‍ය යන්නේ අරුත එබඳු සරල අරුතක් නෙවෙයි. මිනිසා දුකින් අත මිදීම සඳහා සමත් වෙන ධමයක් ඒ. දුකටපත් වෙන මිනිසා දුකින් ගලවා ගැනීම සඳහා සමත් වෙන ධමයක් ඒ. එයයි ඒකේ වටිනාකම. එබැවින් තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. අප කරගත්ත වරදක් තිබෙනවා. පොහුදුන් කියන සීමාව තුළ. ඒ තමයි අරමුණු වල ඇලීම සහ ගැටීම සහ ඇලීම මුලාව සහ ගැටීම මුලාව ඇති කර ගැනීම. එය ඔබ වචනෙන් භාවිතා නොකලාට එවිට එතන තිබෙන්නා වූ දර්ශනයට කියන්නේ නිත්‍ය සුඛාත්ම. ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා යනුවෙන් සූත්‍ර දේශනාවල සඳහන් කරලා තිබෙනවා. අන්න දැන් ඔබට එතන ඇලෙන්නට ගැටෙන්නට යමක් තියෙනවා. ඇලෙන්නට ගැටෙන්නට යමක් තියෙනවා. නමුත් ඇත්ත සිද්ධිය කුමක්ද? ප්‍රතිලෝක බුදු පියාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවල කීපයක පවතිනවා. බුදුවරු ලෝ පහළ වුණත් නැතත්, ලෝකයා පිළිගත්තත් නැතත් පංචස්කන්ධයේ පරම සත්‍ය ස්වභාවය අනිදුක්ඛානාත්ම බවයි. ඒ පරම සත්‍ය ස්වභාවය ඉක්මවා යමින් විකෘති කර ගැනීමක් නොවේ ඒකට නිත්සුකාත්ම. අන්න දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනු ලබන්නේ මේ නිත්‍ය සුඛ ආත්මකට ගැනීමෙන් සසරට ඇලුනා වූ පුද්ගලයින්ට එයින් ගැලවීමේ මඟ පැහැදිලි කිරීමක් වශයෙන්. එවිට යතා බුබ්බුලකං පස්සේ දිය බුබුල හටගත්ත ගමන්ම බිඳී යනවා. දැන් දිය බුබුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ නොවේද? ඔබ බිඳෙන ස්වභාවය ආමතක කොට ගැනීමක් නෙවෙයිද නිස්සුකාත්මකට ගැනීම තිබෙන්නේ. දැන් මේ ස්කන්ධ පංචකය දිය බුබුලක් නම් ඒ දිය බුබුලේ ඇතුලේ මොනවද තියෙන්නේ? පිට තියෙන දෙයමයි තියෙන්නේ. හටගත්ත ගමන් බිඳෙන වැරුවම කිසිවක් නැහැ නේද? කිසිවක් නැහැ කියන එකෙන් කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කිසිවක් නැහැ කියන එක නෙවෙයි. ජීවත් වීම සඳහා ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පහ ඇතිවිය යුතුයි. එසේ වුවද බුදු පියාණන් වහන්සේගේ සොයා ගැනීම තමයි ස්කන්ධ පංචකය මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත නොහැකි මමත්වයෙන් ශූන්‍ය බවයි. අන්න හිස් දෙයක් ස්කන්ධ පංචකයේ ශරීරයේ හිස් දෙයක් ආහාර දෙයක් වශයෙන් ගණන් ගන්න යන්න එපා. ශරීරය අපට ලැබිලා තිබෙනවා ආහාර ටිකක් දී සුව පහසුව තබාගෙන පිරිසුදුව තබාගෙන බෙහෙත් ටිකක් දීලා නිරෝගීව තබාගෙන එයින් ගැලවීමේ උපකරණයක් කරගන්න. ශරීරය පිළිකුල් කරයි කියලා ආහාර නොදී හිටියයි කියලා ලැබෙන විමුක්තියක් නැහැ. මතක තබා ගන්න. ඒ අපට බුද්ධෝත්පාදයේදී මේ ධර්ම තේරුම් ගැනීම සඳහා විශේෂයෙන් ලැබුණ පරිත්‍යාගයක් වශයෙන් සලකාගෙන නිරෝගීව තබාගෙන ඒ උපයෝගී කොට ගන්න.
ඒක 32කට බෙදලා ඒකේ මම කියලා කෙනෙක් නැහැ, ගන්න කියලා දෙයක් නැහැ, පිළිකුල් කියලා තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළයි කියලා මට නම් පිළිගන්න බෑ. කවුරු පසු කාලීනම එකතු කළාදයි මා නොදනිමි. මොකද මේ යතහ බුද්ධුලකම් පස්සේනේ. එතකොට අපට ඉපිද නැසෙන වහා දියබබුලක්සේ බලන්න පුළුවන් නම් අන්න තැනට ආවා. ඕනෑම ස්කන්ධ පංචකයක් අල්ලා ගැනීමෙන් ඉපද නැසෙන බවෙන් පරිබාහිර වෙනවා. අල්ලා ගැනීමෙන් යලි ඉපද සඳහා හේතු ඉතුරු වෙමින් නැති වෙනවා. එවිට එතන තියෙන විරූපී දර්ශනය තමයි නිත්‍ය සුඛාත්ම. ඒතන් මම හේතුමස්මින් යසෝමේ අත්තා. අන්න බුදුන් වහන්සේ වදාරන්නේ මේ වික්ෂුන් වහන්සේලාට ඉපිද නැසෙන දෙයක් වශයෙන් වහා ඉපිද නැසෙන මමත්වයෙන් ගන්නට දෙයක් නැති මම කොට ගන්න දෙයක් නැති දෙයක් වශයෙන්. දැන් මේකට ලෝක කියන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕනනේ. ඒවන් ලෝකං අවික්ඛන්තං. ඒ ස්කන්ධ ලෝකය නෙමේක. ඔය ලෝක සූත්‍රයේ කියන සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා ලෝකංච භික්ඛවේ ලෝක සමුදයංච ලෝකං අත්තගමංච දේශාමි කියලා. ලෝකේ හටගන්න හැටි. එදී පැහැදිලි කර වදාරන්නේ ඇසත් චක්කු විඥානයත් ගෝචර රූපයත්. මේකට කියනවා තින්නම් සංගති කියලා. පස්සෝ. ස්පර්ශ චෛසිකය හට ගන්නවා. පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ මේ ලෝකේ හට ගැනීම කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් බලන්න. අර කාරණා තුනක් ස්පර්ශ වීම තුළ හට ගන්නා වූ අරමුණ කෙනෙහි ඇල්ම ඇති කර ගැනීම තුළින් ඒ නේද ලෝකය? අන්න ඒකයි අපි කතා කළේ ස්කන්ධ ධාතු ආයතන සංඛ්‍යාත ලෝකය. නැත්නම් ඇසට හමු වන විට එතන ලෝකය. කනට හමු වනට එතන ලෝකය. නාසයට ගන්ධය හමු වනට එතන ලෝකය. අන්න ඒ ලෝකය. කොහොමද බලන්න ඕන කමක් තියෙන්නේ? යථා බුබ්බුල කම්පස්සේ. ඉපිද නැසෙන කිසිවිටකත් අපට පාලනය කර නොහැකි. අල්ලාගත නොහැකි. අල්ලාගන්නේ නැත්නම් අවශ්‍ය කාර්යය එතකොට යලි දුකට හේතුවක් නොතබා නැසෙන දෙයක් වශයෙන්. අනිත්‍යවත් ධර්මය යනු ඒ නොවේද? නැවත ඉපදීම නේද ඔබ ඉගෙනගෙන තියෙන දුකයි කියලා. නැවත ඉපදීම කියන එක මව්කුසෙන් බිහිවීමට බලන්නේ නැතුව මේ තරහව කියන එක තියාගත්තාම නැවත උපදිනවා කියලා හිතෙන්නේ නැද්ද? ලෝභය කියන එක ඉතුරු කරපුවාම නැවත උපදිනවා කියලා හිතෙන්නේ නැද්ද? ඊර්ෂ්‍යාව කියන එක ඉතුරු කරපුවාම නැවත උපදිනවා කියලා හිතෙන්නේ නැද්ද? අන්න නැවත උපතට උපදින්නේ නැවත උපතට හේතු ලැබුවොත් නැවත ඉපතයි දුක. නැවත උපතයි නැති කරන්න ඕන. නැවත උපත නැති කරන්න ඕන දේ නැවත උපතට හේතු තියන්නේ නැතුව අවසන් කරන එකයි. තියපු කාරණා ඒවි නමුත් නැවත නොතිය අවසන් කරන්නට වෙනවා. නැවත නොතිය අවසන් කරන්නට වෙනවා. තේරුම් ගන්න වෙනවා අපි මෙතන කතා කළේ ස්කන්ධ පමණයි. තවත් වෙනවා. ධාතු සම්බන්ධයෙන් ගත් කල මතක තබා ගන්න. පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු නෙමෙයි මේ කතා කරන්නේ. මෙතන ස්කන්ධ වශයෙන් දැකීමේ කුසලතාවය වගේම ධාතු කුසලතාවය කියලා එකකුත් තියෙනවා. ධාතුන් වශයෙන් දැනීමේ. ඔය සත්‍යය කියන මේ ශාරීරික ස්වභාවය බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ පවතිනවා 18ක් ධාතු නැත්නම් 18 ධාතු කියලා කියනවා. ඒක කොහොමද ධාතු 18ක් නැත්නම් ධාතු 18ක් කියන්නේ මූල තත්ත්වයන් 18ක්. මතක තබා ගන්න. ඇසේ ප්‍රසාදයේ එක ධාතුවක්, ගෝචර රූපයේ තව ධාතුවක්, චක්කු විඥානයේ තව ධාතුවක්. එතකොට ප්‍රසාද 6යි ගෝචර රූප 6යි විඥානයයි. ඇසේ නම් ප්‍රසාදයේ ගෝචර රූපේ චක්කු විඥානය. ප්‍රසාද 6ට ගෝචර රූප 6යි විඥාන 6යි. එතකොට ප්‍රසාද 6 ගෝචර රූප 6 සහ විඥාන 6 එකතු වුනහම 18ක් නේද? දැන් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු. සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු. ගාන ධාතු, ගන්ධ ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, ගන්ධ විඥාන ධාතු. જીවහා ධාතු, රස ධාතු, જીවහා විඥාන ධාතු. කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. මනෝ ධාතු, මනෝ ආරම්මන ධාතු, මනෝ විඥාන ධාතු. 18යි. තුන එකතු වෙමින් 18ක් හැදෙනවා. වැඩ කරන්නේ වතාවකට මේ එක තුනකින් විතරයි. ඒ මොහොතේ ඒ ධාතු තුනේ ඉන්නේ කවුද? ඔබ ඉන්නවද? නමුත් කපුටාගේ කූඩුවට කොහෙක් ආක්‍රමණශීලීව පැමිණියාසේ මේ ධාතු 18න් මේ ධාතු තුනක් හට ගන්න තැන තින්නම් සංගති පස්සෝ කියන තැනට ස්වභාවිකව ඇති වී නැති වෙනට නොදී මම නැමැති මුලාවක් රිංගවනු ලැබුවා. සක්කාය දිට්ඨි. අරමුණෙහි බැඳීම සක්කාය දිට්ඨියයි.
අන්න සක්කාය දිට්ඨියේදී එතන දුය බුබුලේ යමක් නැහැ නෙමෙයි තියෙනවා. මම කියලා කෙනෙක්. අතක තබා ගන්න. දිය බුබුලේ යමක් නැහැ නෙවෙයි එතන. එතකොට දිය බුබුලේ යමක් කෙනෙක් ඉන්නවා. තව ටිකක් එහාට යන්න වෙනවා. ආයතන. ආයතනක් තියෙනවානේ. ස්කන්ධ ධාතු ආයතන. ආයතනත් කතා කරන්නේ චක්ක ආයතන, සෝත ආයතන, දිවහ ආයතන, කාය ආයතන, පොට්ටබ්බ ආයතන, මන ආයතන. ආයතන යන්නේ හි තේරුමත් මතක තබා ගන්න නැවත නැවතත් හටගෙන නැති වෙන කියන එක. මේ මොහොතකින් මේ අරමුණු ගැනීමේ හැකියාව ප්‍රසාද පිහිටීම සිදු වෙනවා වගේම රූපේ දි รา යෑමදී ඒක නැති වෙනවා. නමුත් යලිත් ප්‍රසාද අලුත් වෙනවා. අර විදුලිය එන විට දැල් වෙනවා, විදුලිය විසන්ධිය විට රහා නිමිනවා වගේ මේ ප්‍රසාද ස්වභාවයක්. ශනික ඇති වෙන මේ ධර්මතාවය තුල අපට කටයුතු කිරීමේ වාසනාවක් ලැබී තිබෙනවා. ස්වභාවයෙන්ම ඇති වෙන නැති වෙන. ස්වභාවයෙන්ම ඇති වෙන නැති වෙන ස්වභාවයට එරෙහි වීම අස්වාභාවික වීමක්. ස්වභාවයෙන්ම ඇති වෙන නැති වෙන ස්වභාවයට පැහැදිලි කරනවා ධර්මයේ කියලා. එතකොට ඒ ධර්මයේදී ඇත්ත සිද්ධිය තමයි ඒවා හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. මේ අර්ථය තේරුම් ගන්න වෙනවා. ඒ තමයි නিত্য සුඛ ආත්ම, අනිදුක්ඛ අනාත්ම. වචන දෙක එකට එකක් වෙනස්, විරුද්ධයි. නමුත් මෙහි සිංහල අර්ථය තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්න වෙනවා කියන එකේ තේරුම වරදවා තේරුම්ගෙන තිබෙනවා කියන එක. පංචස්කන්ධයේට ශරීරයේ කීවාසේ, රූපස්කන්ධයේ ශරීරයයි ව්‍යවහාර කළාසේ මේවත් එහෙමයි. තේරුම් ගන්න වෙනවා. මේ අරමුණු හට ගන්න ගමන් නැති වෙන එකට නෙවෙයි අනිත්‍ය කියන්නේ. ඒක ආයෙත් අර බාහිර ලෝකේ තියෙන සිදුවීමමනේ. නමුත් pāli භාෂාවෙන් මෙතන ඉදිරිපත් කරලා තියෙන ලස්සන අර්ථයක් තියෙනවානේ. එකක් තමයි ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. අනික තමයි නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. මේ දෙකට යොදන්න අපි අර පාඩම් කරගෙන තියෙන වචන ටික. ඒතං මම නිට්ටයයි. ඒතෝ හමස්මින් සුඛයි. ඒසෝ මේ අත්තා මගේ ආත්මයයි. එතකොට මම මගේ ආත්ම වචන තුන යෙදෙන්නේ නিত্য සුඛ ආත්ම වලට. දැන් මේ ධර්මයේද නැහැ. අන්න ධර්මයෙන් පිටපැනීම. දැන් මේ විපදනස දීබුලක් විදිහට බලන්නේ නෑ. සත්‍ය නිත්‍ය සදාකාලික පවතින දෙයක් විදිහට. අල්ලා ගැනීමකින් යුක්තව. දැන් මතක තබා ගන්න නිත්‍ය කියන්නේ මම නම් අනිත්‍ය කියන්නේ ඇති වෙනව නැති වෙනවද මම නෙවෙයි කියන එකද. සුඛ කියන්නේ මගේ නම් දුක්ඛ කියන්නේ දුකයිද මගේ නෙවෙයි කියන එකද. ආත්ම කියන්නේ මගේ ආත්ම කොට ගැනීම නම් අනාත්ම කියන්නේ ආත්ම කොට ගත නොහැකි කියන එකද නොදොන වේද. නිත්‍ය සුඛ ආත්ම ඒ මගේ ආත්මය. එසේ ගන්නට නොහැකි බවට නේද නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාය සඳහන් කරනු ලබන්නේ. දැන් කල්පනා කරලා බලන්න ඕන කාරණයක් තිබෙනවා. මිනිසා සත් සංසාරේහි ඉපදෙමින් මැරෙමින් පින්පව් වලට අනුව ඥාන කුසල වලට අනුව මේ ත්‍රිභූමික ගමනකේදී සිටිනවා. කාම භූමි, රූප භූමි, අරූප භූමි ඔස්සේ යන්න පුළුවන්. බුද්ධෝත්පාදෙත් යන්න පුළුවන්, අබුද්ධෝත්පාදෙත් යන්න පුළුවන් නිත්‍යකාත්ම සංකල්පය තුළ. දැන් කල්පනා කරලා බලන්න. මේ ත්‍රිභූමික ගමන ඔබට ලැබෙන්නේ කුමක් නිසාද? ඔබ කියාවි පව් නිසා, පින් නිසා, ධාන කුසල නිසා කියලා. එහි අර්ථයක් පවතිනවා. මා පවසනවා නিত্য සුඛ ආත්ම කොට ගැනීම නිසා. මතක තබා ගන්න. සත්‍යයක් සංසාරයේ ඇවිදින්නේ නিত্য සුඛ ආත්ම නම් වූ ව්‍යාජයට හසු වීම නිසා. එයින් ගැලවෙන්න අවශ්‍ය නම් බුදුරජාණන් වහන්සේලා ලොවට හෙළි කර වදාරනු ලබන්නේ එහි විලෝමේ නැත්නම් වෙනත් පැත්තක්. ඒට කියන්නේ අනිදුක්ඛානාත්ම. මතක තබා ගන්න. බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන් පැහැදිලි වෙන අර්ථයන් පවතිනවා. එකක් තමයි නහි සීලවතං හේතුප්පජ්ජං තථාගතා කියන මා මීට පෙර ඉදිරිපත් කර ගාථාව. ඒ උන්වහන්සේලා ලොවට පහනු ලබන්නේ සමස්තයක් වශයෙන් සංස්කාර නිත්‍ය සුඛාත්මකට ගත්තා වූ ලෝකයාට ඒ නිසා දුක උදා වෙන බව පෙන්වා දී
අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ ධර්මයේ සරණින් එයින් අත මිදෙන්න කියන්නයි. නමුත් මේ අනිත්‍ය කියන්නේ ඇති වෙනව නැති වෙනව, දුක්ඛ කියන්නේ දුකයි, ආත්මයි අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියලා වචනයක් පාඩම් කරගත්තට එය නොවේයි අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ. මල්කට බලන්න. අපි අනිත් උදාහරණයක් ගනිමු. දැන් අර ස්වාමින් වහන්සේලා වඩින විට ගිනියම් වූ දවාලක උන්වහන්සේලාට දකින්න ලැබෙන්නේ මිරිඟුවක්. උන්වහන්සේලා දැක්කේ මිරිඟුව යමක් පෙනුනාට එහි යමක් නැති බව නේද? යථා පස්සේ මරීචිකං ඔබටත් දකින්න පුළුවන් නම් ඔබගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මමත්වයෙන් හිස් දෙයක් වශයෙන් අන්න මිරිඟුව තියෙනවා පේනවා නමුත් නැහැ. ඒකනේ ඒකට සක්කාය දිට්ඨි කියන්නේ. දිට්ඨි කියන්නේ තියෙන දෙයක් නෙමෙයි තියෙනවා කියලා ගත්ත මුලාවක්. දැන් ඉතින් සක්කාය දිට්ඨිය කැඩෙන්නත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ රූප කියලා ශරීරය ගන්න තාක්කල් කාගේවත් සක්කාය දිට්ඨිය කැඩෙයිද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකේ අටගත්තාම අල්ලා ගැනීම සක්කාය දිට්ඨිය බවත්. අල්ලා ගන්න නැත්නම් ඒක ඇති වෙනව නැති වෙනව. එතකොට සක්කාය දිට්ඨියක් විතර නැති බවත්. සක්කාය දිට්ඨිය කියන්නේ මම කොට ගැනීම පංචස්කන්ධය ආත්ම කොට ගැනීම. ඒක මම කොට ගන්නේ ශරීරය නෙමෙයි ඕනෑම ස්කන්ධ පංචකයක්. සක්කාය දිට්ඨිය. දැන් ධර්ම ශ්‍රවණයකට මේ කරුණ අවබෝධ කර ගැනීම තුළින් කෙනෙකුගේ සක්කාය දිට්ඨිය කැඩෙනවා ඇරුණාම ශරීරයේ 32කට බෙදලා මේකේ මම කියලා කෙනෙක් නැහැ කිව්වට ඉපදුනකට නමක් තිබුණ නැති නිසා එහෙම කෙනෙක් මේ ශරීරේ නැහැ කියලා කිව්වට සක්කාය දිට්ඨිය කැඩෙනවද කාගේවත්? මොකද සක්කාය සූත්‍රයේ සඳහන් කරන ලවත් නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට සක්කාය කියනවා. ඒක මමකට මගේ මොකට ආත්ම කරනවට දිට්ඨිය කියනවා. එතකොට මමකට මගේකට මගේ ආත්මකට ගැනීම කියන එකෙන් කියන්නේ ඕනෑම අරමුණක් ප්‍රිය අප්‍රිය කැමැති අකමැති ආදී වශයෙන් ඇලීමකට ගැලීමකට ගැටීමකට පාත්‍ර කිරීම. එවිට එහි පවතිනා වූ සංකල්පය නිත්සකාත්ම සංකල්පයේ බව ඔබට වැටහෙනවා නේද? දැන් බලන්න මේ පද දෙකෙන්ම පැහැදිලි කරලා තියෙන්නේ මොකක්ද කියලා. යථා බුබ්බුල කම්පස්සේ වර්තමාන ස්කන්ධ පංචකයේ ඉපදී නැසෙන මමත්වෙන් හිස් දෙයක් වශයෙන් දකින්න පුළුවන් නම් යථා පස්සේ මරීචිකං ඔබට බලන්න පුළුවන් නම් මිරිඟුව යමක් ස්කන්ධ පහේ තියෙනවා ඒ උනාට ඇතුළත අරටුවක් නැති බවවත් මමත් ගන්න දෙයක් නැති බවක් මමත්වෙන් සෝන දෙයක් වශයෙන් එවං ලෝකං අවෙක්ඛන්තම් මච්චු රාජාන පස්සති ඔබට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ලෝකය මෙසේ බලන්නට පුළුවන් නම් ඔබ මායාවෙන් නිදහස් වෙනවා කියලා නේද පෙන්වලා තිබෙන්නේ. දැන් තේරුම් ගත යුතු කරුණ මෙයයි. හොඳ කෙනෙක් හරි නරක කෙනෙක් හරි වශයෙන් ඔබ ජීවත් වෙනවා. ඔබට තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයේ අසන්ට ලැබී ඔබ ස්කන්ධ පංචකයාගේ ඉදීම මැරීම ජීවිතයේ මූල ධර්මයේ බව තේරුම් ගන්නවා. ඔබ එසේ නොදැන මමකට මගේකට මගේ ආත්මකට ගැනීම තුළ පුංචි කාලේ ඉඳලා ලෝභ මූල, ද්වේෂ මූල සහ මෝහ මූල වශයෙන් මූල තුනක් එකතු කරගනිමින් දුක් හුදු දුක් රසක් එකතු කරගෙන ඇවිදින් තිබෙන බව තේරෙනවා. ඔබට දැන් මේ ලෝකේ දුක් ගෙනත් දෙන්නේ ඒ දුක් හේතු නිසා විනා බාහිර ලෝකේ කාරණා නිසා නොවන බව ඔබට වැටහෙනවා. දැන් ඔබට අවශ්‍යයි මේ නිදෙන්න. දැන් ඔබ මේ උගලට අහුනේ කොහමද? ඒතන් මම ඒතොහමස්මින් ඒසෝ මේ අත්තා කියන බුබුලක් විදිහට නෙමෙයි අර්ථයක් ඇති දෙයක් විදිහට මෙරිඟුවක් විදිහට නෙමෙයි සාරවත් දෙයක් විදිහට දැකලා. දැන් ඔබට මේ නිදෙන්න අවශ්‍ය නම් මේ ස්කන්ධ පහෙන් පහට එවං ලෝකං. එතකොට ස්කන්ධ පහට මේ ලෝක කියලා කියන්නේ. එහෙම නැත්නම් එතන ස්කන්ධ පහ තුළ පවතිනා වූ වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව භවපච්චා ජාති කියන සංකල්පයට ලෝක කියන්නේ. දැන් කරන්න ඕන කාරණේ ඔබට තේරුම් ගන්න පුළුවන්ද? ඇසට කනට නාසයට දිවට කයට අරමුණු හමු වෙන්න පුළුවෙනි. පසපච්චා වේදනා ඇති වෙන්න පුළුවෙනි. හැබැයි වේදනාව අල්ලා ගන්න ගියොත් වේදනාවට රැවටෙන්න ගියොත් වේදනාවට මුලා වෙන්න ගියොත් එතකොට වේදනාපච්චා තණ්හා වෙනවා. නැත්නම් වේදනාව මම බවටපත් වෙනවා. ඒක තමයි සංසාර ගමනේ කරපු කාරණාව. දැන් කරන්න ඕන වේදනාව මම කරගන්න නැතුව අවසන් කරන එක. ඔබ අසා නැද්ද? පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා කියලා ලියලා නිරෝධ සත්‍යයේදී
තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ කියලා. ඒ තණ්හාව ශේෂ වෙන්නේ නැතුව ඉවර කරන්න කියලා. අපේ විහාරස්ථානවලට එකතු වෙන්නා වූ සිල් සමාදන් වෙන්නා වූ අපේ උවසෝයසයන් සිල් සමාදන් වෙමින් බණ අහමින් ආමිෂ පූජාවන් පවත්වමින් තණ්හාව නැති කරන්නට යනවා. ඔවුන් දන්නවද තණ්හාව තියෙන්නේ කොතනද කියලා? ඔවුන්ට ධර්ම ශ්‍රවණයෙන් තණ්හාව වටහා ගන්නට වෙනවා. තස්සා ඒව තණ්හාය. ඒ අරමුණේ රූපේහි, ශබ්දේහි, ගන්ධේහි, රසේහි, ස්පර්ශේහි හතුරා මිතුරා කැමැති අකමැති හොඳ නරක ආදී වශයෙන් අල්ලා ගන්නා වූ ඕනෑම එකක තියෙනා වූ මුලාවටයි තණ්හාව කියන්නේ. තියන්නා වූ මමටයි තණ්හාව කියලා කියන්නේ. ඒ වචනේත් මට කියන්න වෙනවා. මොකද්ද? අප කියනවා තණ්හාව කියලා. බුදු පියාණන් වහන්සේගෙන් රාජ වැනි වික්ෂුන් වහන්සේලා විමසනවා. ස්වාමීනි, තණ්හාව කියලා කියනවා මොකටද මේ තණ්හාව කියන්නේ? බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරවදාරනවා. තණ්හාවයි මමයි කිය දෙකක් නෙමෙයි එකක්. මටමයි තණ්හාව කියන්නේ. තණ්හාවමයි මම කියන්නේ. එබැවින් තණ්හාව නැති කරනවා කියන එකේ තේරුම මමත්වේ නැති කරනවායි කියන එක. මමත්වයේ කියන එක ශරීරයේ තියෙන එකක් නෙවෙයි. ඒ රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණෙ හිතියත තියෙන දෙයක්. අරමුණෙන් අරමුණට පවතින දෙයක්. අරමුණෙන් අරමුණට අල්ලා ගැනීමේදී මමත්වයේ බැඳෙනවා. එතකොට එතන ඒවං ලෝකං අවෙක්කන් තන්නේ. එතකොට තියෙන්නේ මිරිඟුවක් විදිහට නෙමෙයි, දියබබලක් විදිහට නෙමෙයි, සාරවත් දෙයක්, අර්ථයක් ඇති දෙයක්, මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත හැකි දෙයක් වශයෙන් වැරදි ආකාරයෙන් බලනවා. ඔන්න මේ කරුණ තේරුම් ගන්න පුළුවන් නම් ඔබට දැන් රැස් කිරීම වෙනුවට, අල්ලා ගැනීම වෙනුවට, රැස් කිරීම කියනකොට අස්කිරීම භාවිතා කරන්න පුළුවන්, අල්ලා ගැනීම වෙනුවට අල්ලා නොගැනීම භාවිතා කරන්න පුළුවන්. මේ තමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. මේ තමයි බුද්ධෝත්පාදයක උපන් මිනිසෙකු විසින් තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ දහම ආසා දහම සරණ කරගෙන ඒ දහමේ සරණින් දුකින් අත මිදීමට පැවතිනම් ඔවුසින් අනුගමනය කළ යුතු ප්‍රායෝගික ප්‍රතිපදාව. එයි බුදුන් වහන්සේගේ ආවාදන් ශාසනා තුළ ඔබ විසින් මේ කළ යුතුයි. තුම්මේ කිච්ඡං ආතප්පං. තථාගතවරු මේ කරුණ පැහැදිලි කරලා දෙනවා. ඔබ මේ මාර්ගයට බහින්න ඕන. බැස්සොත් පමණක් දුකින් අත මිදෙනවා. දැන් කල්පනා කරලා බලන්න. අපේ සමාජයේ බෞද්ධයින් උපතින් බෞද්ධයින් බවට පත් වෙනවා. පරපුරෙන් තෙරුවන් සරණ ආයගේ බවට පත් වෙනවා. ඔවුන් ප්‍රායෝගිකව මේ ක්‍රියාමාර්ගයේ හැසිරෙනවාද? ඔවුන්ගේ තෙරුවන් ප්‍රායෝගිකද? ඔවුන් තෙරුවන් විහාරස්ථානයේ තුන් කලක තවමින් තෙරුවන් වඳින දෙයක් බවට පත් කරගෙන තිබෙනවා. නමුත් තෙරුවන් හදවතට අරගෙන සරණ කරන දෙයක් බවට පත් කරගත යුතුයි නේද? ඇත්තටම කියනවා නම් තෙරුවන් පේන්නේ සසර දුකින් අත මිදීම සඳහා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නා සසර දුකින් මිදීම සඳහා මේ තෙරුවන් හඳුනාගෙන සරණ කරගනු ලබනවා. එතකොට සසර දුකින් මිදීමට තිසරණ සරණ සීලය සරණ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ඔබට පුළුවන්කමක් තිබෙනවා මෙන්න මේ ස්කන්ධ පංචකය තුල. ස්කන්ධ පංචකය හට ගැනීම තුල රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ලෝකයේ තුල මොනවද බලන්න වෙන්නේ? යථා බුබ්බුල කම්පස්සේ. ඔබට දිය බුබුලක් මෙන් ඇතුළත යමක් නැති දෙයක් වශයෙන්, මිරිඟුවක් සෙන් යමක් නැති දෙයක් වශයෙන් මේ යමක් නැත්තේ මොනවද? අදක තබා ගන්න. නැත්තේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්න දෙයක් නැත්තේ. අපි තවත් වචනකින් ගන්නම් මේක තවත් සූත්‍ර දේශනාවකින්. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්තං සු මොගරාජ සදාසතෝ. මොගරාජ සූත්‍රය සඳහන් කරනවා. මොගරාජයේ හැම කල්හිම සිහි ඇතිව සංඛාර ලෝකය ශූන්‍ය වශයෙන් බලන්න. සංඛාර ලෝකයක් නැහැ කියලා නෙමෙයි ශූන්‍ය වශයෙන් කියන්නේ. මමත්වයෙන් ශූන්‍ය වශයෙන් බලන්න. මේ මමත්වයෙන් ශූන්‍ය වශයෙන් බලනවා කියන එකට තමයි අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා කියන්නේ. අවසන් විග්‍රහයට එන විට හැම දිනාටම සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්ම වශයෙන් ගැනීම සසර දුකින් මිදෙන මගයි. සියලු සංස්කාර ධර්මයන් නිත්සුඛාත්ම වශයෙන් ගැනීම සසරේ ඇවිදින මගයි. පාපය නිත්සුඛාත්ම කොට අරගෙන අපාය පැත්තට යන්න පුළුවනි. පින නිත්සුඛාත්ම අරගෙන මිනිසුන් අතර හෝ දෙවියන් අතර උපදින්න පුළුවනි. ධාන නිත්සුඛාත්ම කොට අරගෙන රූපී අරූපී බඹතල වල ඇවිදින්න පුළුවනි. සසරේ ඇවිදීම නිත්සුඛාත්ම සංකල්පය සහ බැඳී පවතින දෙයක් බැවින් බුද්ධෝත්පාදයක සද්ධර්මයේ මතුන මොහතක අනිදුක්ඛ අනාත්ම නම් වූ ධහම තේරුම් අරගෙන ඒ ඔබගේ ධහම බවට පත් කරගෙන ඒ ප්‍රායෝගික පිළිපැදීම තුළින් ඔබට සසරින් අත මිදීමේ මඟට අවතීර්ණ වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදයක අපි ඉපදුනේයටයි සද්ධර්මයේ හෙව්වේයටයි මනාව සද්ධර්මයේ තේරුම් කරගන්න රූප වේදනා සංඥා සංකාර විඥාන වල ගැඹුරු අර්ථ දක්වා ඔබ නොනැසගෙන යන්න.
ඉන්පසු ඔබට කළ යුත්තේ කුමක්දයි වැටහෙනවා. ඒ කාරණාව තේරුම් ගැනීමේදී ඔබ ප්‍රායෝගිකව බුදුන් වෙත යන්නේ බවට පත් වෙනවා. බුදුන් වඳින පුදන වෙනුවට බුදු සරණ කරගන්න, දහම් සරණ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඔබ ළඟම සංඝ සරණක් පවතී. මෙන්න මේ தත්ත්වය ඇති කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනාවද උපයෝගී කොට ගන්න. ධර්ම ශ්‍රවණය කරන්න. තවදුරටත් මේ කරුණු තේරුම් ගන්න උත්සාහ කරන්න. සාකච්ඡා කරන්න. අප හමුවේ අවශ්‍ය ගැටලු තැන් විමසීමට ලක් කරන්න. මේ කරුණ තුළින් අපි වර්තමානයේ ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන සක්‍රීය බෞද්ධයින් සමූහයක් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තර මේ සමාජය තුළ ඇති කරගනිමු. ඔවුන් අවංක පුද්ගලයෝ, අහිංසක පුද්ගලයෝ, ඔවුන් රට ජාති ආගම මේවා විකුණන පුද්ගලයෝ බවට පත් වෙන්නේ නැහැ. පාපකාරී පුද්ගලයෝ බවට පත් වෙන්නේ නැහැ. ඔවුන් ඇත්තටම මේ සමාජයේ බෞද්ධ රටක්, දහමි රටක්, දහම් දීපයක් හදන්න දායක වෙන පිරිසක් බවට පත් වෙනවා. වර්තමානයේ ආධ්‍යාත්මික වශයෙන් සිදුවිය යුතු පරිවර්තනයමයි මිය පරලෝකස් නිවන් දැකීම වෙනුවට අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දැකීම වෙනුවට දැන් නිවෙන දහමක් අනුගමනය කරන්න ඒ අප විසින් කළ යුතු එකම කටයුත්තයි. එසේ කර ගැනීම සඳහා මෙම ධර්ම දේශනාවද උපයෝගී කොට ගන්නා ලෙස මතක් කරමින් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළ ලබාගත් අවබෝධය ඔබ හැම දිනාගේ මෙලොව ජීවිතය නිදුක් නිරෝගී සුවපත් කිරීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා කරනවා. රැකියාවේ කටයුතු වඩාත් පිළිවෙලකට කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. පවතිනා වූ රෝග පීඩාවන් පවා අවම කර ගැනීමට අවශ්‍ය ආශිර්වාදයන් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මෙලොව ජීවිතයේ වාසනාවන්ත වේවා. අනාගත යහපත් බලාපොරොත්තු ඉටු වේවා. ඔබේ ජීවිතයේ මතු වශයෙන් ගත් කල සසර උපදින්නේ නම් ඒ සතර ආපායත්පත්තියකට නොපැමිණ උපතක් බවට පත් වේවා. විශේෂයෙන් පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්වීමේ අගයන් වැටේවා. උදාදී මහෝත්තම වූ කල්යාණ මිත්‍ර සේවනය ලැබේවා. සියලු බුදුවරු ලොවට හෙලිකලා වූ අනාගත පහළ වෙන බුදුවරුන් විසින් හෙලිකිරීමට නියමිත වූ අපේ තිලුගුරු බුදු පියාණන් වහන්සේ විසින් හෙලිකලා වූ සියලුම සංස්කාර ධර්මයන් අනිදුක්ඛ අනාත්ම යන මේ බුද්ධ වචනේ ගැඹුර ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔබ ළඟ පවතිනා ස්කන්ධ පංචකය තුල නුවණින් දැක ගැනීම තුළින් පමණක් සාක්ෂාත් කර ගැනීමට හැකිවන්නා වූ සකල දුක්ඛයන්ගේ නිමාවන්නා වූ තුන් නිර්වාණසයෙන් සැනසෙන්නට මෙම ධර්මානුශාසනාවද උපරිස් වේවා හේතු වාසනා වේවා කියන සුභාශිංසනීය ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාවත් මෙපමණකින් අවසන් කරනු ලබනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි.